So, සාදරයෙන් ඔබ සැම නැවතත් පිළිගන්නවා. ඇත්තෙන්ම අපි යං zoologist association හැටියට අවුරුදු ගාණක් එකට කටයුතු කරපු කට්ටිය තමයි ඊළඟට අපි ලංකා nature conservatives හැටියට අද මේ ඔබත් එක්ක එකතු වෙන්නේ. අද වගේ මාතෘකාව වශයෙන් තබාගෙන තියෙන්නේ I kept my topic as win life. ජීවිතය ජය ගැනීම. ඇයි මෙවැනි මාතෘකාවක් තියාගත්තේ කියන එක මුලින්ම ඔබට කියන්නට ඕනේ. I mean it had become the dynamic of everything. That means I mean අද සමාජයේ කතා කරන්නේ මේ අපි දිනීමක් ගැන. අද පහේ ශිෂ්‍යත්වයේ 11 වසර ඊළඟට උසස් පෙළ ඔහොම අම්මලටත් ඕනේ දිනන්න දරුවන්ටත් ඕනේ දිනන්න දිනීම ගැන තමයි ඇත්තෙම වැඩිම යන්නේ. එතකොට දිනීම ගැන යනකොට දිනන්නේ කොහොමද දිනීම කියන්නේ මොකක්ද කියන එකත් හරියටම දැනගත්තා නම් හොඳයි කියලා මට හිතුණා. ඒ හින්දා මම ඔබත් එක්කලා I would like to share how to win life as well as adolescent behavior. කොහොමද අපි යෞවනයින්ගේ චර්යාවන් ගැනත් මේ තුලම ඔබත් එක්ක මම හුවමාරු කරගන්නට බලාපොරොත්තු වෙනවා. හැසිරීම කියන එක I mean behavior අපි අයිස් කන්දක් ගත්තා නම් ඒ අයිස් කන්දේ මුදුන්නේ තියෙන එක තමයි පේන්නේ. අපි ඒක උපමා කරවුවොත් එහෙම අපේ ඒක තමයි පෙන්වන හැසිරීම. නමුත් ඒක යට තියෙන අයිස් කන්ද යට තියෙන ඒ පුද්ගලයාගේ වටිනාකම් මොනවද? එයා කොහොමද මේ තීරණ ගන්නෙ? ආකල්ප, චේතනා මොනවද? ඔවුන්ගේ අභිප්‍රේරණ කරන දේවල් මුකුත් පේන්නේ නැහැ. එතකොට අපි හැසිරීමෙන් තමයි ඔහුව ඇයව මනින්නේ මොහු මෙවැනි පුද්ගලයෙක් වෙන්නට පුළුවන් කියලා. එතකොට ඒ හැසිරීම යම්කිසි චර්යාවක් සඳහා යන්න නම් ඒක ක්‍රමවත්ව පිළිවෙල කීපයකින් යන්න ඕනේ ගමනක්. මම මේක ගැන නම් එහෙම් පිටිම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතන අවශ්‍ය වෙන්නේ මොකද්ද? යම්කිසි හැසිරීමක් හැමදාම කරන චර්යාවක් බවට පත් වෙන්නට අනුගත පිළිවෙලකට ඒක ගැන කැමැත්තක් ඇති කරගෙන ඒක කරන්නේ ඇයි කියලා දැනගෙන එහෙම යෑමේ අවස්ථාවේ තියෙනවා. එතකොට උදාහරණයක් වශයෙන් අපි ගමු ඔබට ඕන වෙනවා මේ සරප්පු දෙක ගලවලා එක වගේ තියන්න පුරුදු වෙන්න. ඒක පුරුද්දක්. එතකොට දැන් මේ ඔබට පුරුද්දක් ඇති කර ගන්නට ඕනේ ඒ සරප්පු දෙක ගලවලා එක වගේ තියන්න. එහෙම පුරුද්ද ඒ වගේ මේ පුංචි උදාහරණයක් එවැනි දෙයක් කරන්නට ඔබේ කැමැත්ත හදාගන්න කරන්නේ ඇයි කියලා ඒ පිළිවෙල හදාගන්න ඔබට තියෙන ඒ ඇතුළෙන්ම ඇතින ඒ කැමැත්තත් එක්කලා ඒ අවශ්‍යතාවයත් එක්කලා ඒක හැමදාම හැම වෙලේම මේකෙදිත් උදව් වෙන්න වෙනවා අනිත් වටේ ඉන්න දෙමව්පියෝ ඒ සහෝදරයෝ මේ ඔයා ගලවලා තියෙනවා හරියට තියලා නෑනේ වගේ දේවල් කියලා හරි ගස්සෙන්න එහෙම කළා දවස් 21ක් විතර එක විදියට කරොත් ඔන්න චර්යාවන් පුරුද්දක් බවට පත් වෙනවා කියලා කියනවා. මම මේ ඊළඟට දාන්නේ වින්සන් ලොම්බාඩි කියන්නේ ඇත්තෙන්ම he was a football coach කෙනෙක්. එයා කියනවා winning is a habit. මම මෙතන ෆුට්බෝල් එක දාලා තියෙන ඉතින් ජීවිතේත් හරියට ෆුට්බෝල් එකක් වගේ කියලාත් කියනවනේ. ගහන පාරවල් වලට යනවා. හැබැයි ඉලක්කයට යන්න හොඳින් ගැහුවාම යන්න පුළුවන් කියලා. කෙසේ හෝ වේවා ඒ උදාහරණයක් මම පසුව නැවත ගන්නවා. එහෙමනම් පුරුද්දක් ඇති කිරීමට දැන් අපි බලමු මොනවද අවශ්‍ය වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ පුරුද්ද කියන එකට මොනවද අවශ්‍ය වෙන්නේ? නිපුණතාවයක් අවශ්‍ය වෙනවා. ඒකම මේ ඔක්කොටම මේ ඇටිටියුඩ් කියන එක අපි ඒ ගැන කතා කරමු පස්සේ මේ ආකල්පයන්. ඒකට ඒ පුරුද්ද ඕන දෙයක් කරන්න ඉති වමනාව තියෙන්න ඕනේ ඉස්සෙල්ලාම. දැනුමයි නිපුණතාවයත් එක්කලා ඒ අවශ්‍යතාවය ඒ තමන්ගේ ආකල්පයේ සම්බන්ධ හදා ගැනීම ඉතාම ලොකු යොමුවීමක් තියෙනවා. Attitude is everything. Actually that is it. I mean අපේ ආකල්ප වලින් තමයි අපිව මැනෙන්නේ අපි වැඩ කරන්නේ අපි ආකල්ප හරියට හදාගත්තොත් අපිට ජීවිතේ ඉතුරු ටික හදාගැනීමේ හැකියාව තියෙනවා. ඒකම මෙතනදි තව එකක් මතක් කරන්නත් ඕනේ.
ඔය ආකල්පවල උල අහලා තියෙනවනේ ධන ඍණ ඔය වගේ ආකල්ප කොහොම හරි මේ ආකල්ප කියන ඒවා හරියට නිකන් මේ බෝ වෙන රෝගයක් වගේ වැරදි ආකල්ප තියෙන ඒගොල්ලොත් එක ඉන්නකොට තමනුත් ඒ විදිහට යොමු වීමේ මේ රටාවල් අපි දැකලා තියෙනවා. මේකට හොඳ උදාහරණයක් තියෙනවා. ඔකට කියනවා අර අපි දන්නවා වතුර වලට විනාඩි චුට්ටක් එහෙම මුසුනොත් එහෙම ඒ වතුර කවුරුත් nobody would want to drink that water again if it is being with vinegar. I mean people will reject like that. I mean වැරදි ආකල්ප තියෙන ඒගොල්ලොත් එක එකතු වීම තුලින් හරි ඒ ගැළපෙන්නේ නැති ක්‍රියාවලට සම්බන්ධ වෙන ඒ මේ තුලදී ඔබගේ ඉලක්ක කරා යෑමට ඔබට බැරි වෙන්නට පුළුවන්. ඒකම මම මේ වචන කීපයක් ඉස්සෙල්ලාම යන්නේ මේ දිනීම සඳහා අවශ්‍ය වන මේ යොමීම සඳහා කියන්නට ඕන ඒකම තමන්ගේ විශ්වාසයක්. ඒ මේවා ඔක්කොම එන්නේ තමන්ගේ පරිසරය තුලින් අපි ඒ විශ්වාසය තමන් තෝරගන්න මොනවාද තමන් ආචාරශීලී භාවයන් මේ ඔක්කොම අපේ ඉන්නේ කොහෙන්ද අපි මේවා ඉන්නේ ඇත්තෙන්ම ඒ අවශ්‍ය values කියන ඒවා එහෙම නැත්නම් ඒ තමාගේ තියෙන ඒ මොනවද මොහුව පිළිගන්නට මිනිස්සු බලාපොරොත්තු වෙන මේ දේවල් ඇති වෙන්නේ තමන්ගේ දෙමව්පියන්ගෙන් තමන්ගේ පරිසරවලින් තමන්ගේ යාළුවන්ගෙන් මෙන්න මේ බව අපි මතක තියාගන්න ඕනේ. අපේ ඒකෙන් කියන්නේ මේ හැමෝම එකට මිශ්‍රශීලීව කටයුතු කරන්න එපයි කියන එක නෙමෙයි. නමුත් මේවුන් සමග වැඩ කරන කටයුතු කරන අතරතුරදී උකහා ගන්නේ මොකද්ද තමන් ගන්නෙ මොනවද ඇතුළට තමන්ගේ දියුණුව සඳහා ඒක තමන් ඊටමත් කල්පනාකාරීව කරන්න ඕනේ. එතකොට my dream, what is your dream? මොකද්ද අපේ තියෙන ඉලක්කය? අපි යන්න හදන්නේ කොහෙටද? මෙන්න මේක ඇත්තෙන්ම පුංචි කාලේ ඉඳලා ළමයින්ට තේරෙන කන්දම ඔයාගේ ලොකු වුණාම කවුද වෙන්නේ කියන එක අහන එක. ඒක හොඳ දෙයක්. ඒ ඉස්සල්ලාම ඕන් ඉලක්ක තියන්නේ ඕන් දකින්න පරිසරයේ ඒවත් එක්කලා. ඊට පස්සේ තමයි ඕන් ලොකු ඉලක්ක වලට යන්න හිමින් අපි යොමු කරන්නට ඕනේ. මම හිතන්නේ මමයි සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෙලා ඉන්නකොට මමයි ડોક્ટર උත්පලයි ගිය ඉස්කෝලවලට ගියා යම් කිසි දරුවොත් එක්ක කතා කර ඒ වෙලාවේ අපිට එක පළාතක අපි ඇහුවාම ඔබලගේ තියෙන ඉලක්ක මොනවද කියලා උන් කියන්නෙම නැහැ. අන්තිමේදී අපි කොයිද අපි මේ දොස්තරලා ඇවිල්ලා ඉන්නවනේ එහෙමත් කිව්වට අන්තිමට අපි පොළවල ලියලා එවන්න කිව්වා උන්ට ඔවුන්ගේ ඉලක්ක මොනවද කියන එක. හැත්තෙම දුකක් ඇති වුණා අපිට. කීප දෙනයි ගුරුවරියෙක් කියලා තිබුණේ. බොහොම දෙනෙක් ත්‍රිවිල එකක් ගන්න ත්‍රිවිල ද්‍රාවණය කරන්න ඔන්න ඔය වගේ. ඒ කියන්නේ මම අවතක්සේරු කරනවා නෙමෙයි. I mean you have to aim the sky. අපිට අපි යම්කිසි ඉලක්ක තියනකොට ඉහළම ඉලක්කයට යෑම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ ඉලක්කය ළඟා කරගන්න යනකොට I mean ඊට මේ පහ නමුත් මුලින්ම තියෙන ඉලක්කය අර වගේ නම් අපි අපේ දරුවන්ගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක ඒ වෙලාවේ පාසල් අධ්‍යාපනයෙන් අපි කොයි පැත්තටද යන්න ඕනේ කියන එක අපිට ඒ වෙලාවේ හිතුණා. Positive self talk. මේකෙදී ඇත්තෙන්ම තමන් තුල කතා කරන විදිය තමන් තමාව අභිප්‍රේරණය කරන විදිය ඉන වොයිස් කියලා වචනයක් ඔයගොල්ලෝ අහලා ඇති තමන්ගේ තුල මේ මට පුළුවන් මට උදේට දැන් අද මම දවස් ජය ගන්නවා මේක මට කරන්න පුළුවන් මේ වගේ ඇත්තෙන්ම රටට ලෝකෙට බිහි වුණා අපේ දැරියක් ජයගත්ත අයියේ ශුක්‍රා මුනවර් ඔබ දකින්න ඇති ඇය ඒ කියන්නේ ඉන වොයිස් එකේ වැඩි අවස්ථාවක් තමයි තමන්ට කියන ශුක්‍රාට පුළුවන් මේක කරන්න ශුක්‍රා මේක ප්‍රශ්නේ හරියද මං ගන්නද ඒ තමන්ට කතා කිරීම ඇත්තේ මම මෙයාව හරිම ගරු කරනවා මට ඒක හරිම සතුටක් ඇති වුණා ඊයේ වැඩසටහන බලනකොට මේ තමයි අපේ අනාගතය මේ තත්ත්වෙට තමයි අපේ දරුවෝ ටික ඔක්කොම අරගෙන යන්නට ඕනේ ඒ අයගේ මම මේක උපහාරයක් කරනවා මේ වෙලාවේ දරුවට මම මෙයා සම්බන්ධව මෙයාගෙන් මේ වගේ දරුවන්ගේ අවශ්‍යතාවය මම නැවත පසුව ගන්නවා. Brain believes what we tell it. අපේ මොළය පිළිගන්නේ අපි කියන දේවල්. අපි හිතන විදිය, අපේ කතා කරන විදිය. This is what we have told ourselves. We believe what we have told ourselves. අපි කියප එක තමයි අපිම පිළිගන්නේ. We become what we tell ourselves. අපි කියන දේවල් අපිම හැදෙනවා.
Our success or failure depends on what we say to ourselves. අපි කිව්වනම් මේක පුළුවන් හරි බෑ හරි මෙන්න මේක තමයි හරි දෙ මේක නේද මේකම තමයි අන්තිමේදී අපේ ජයග්‍රහණයට හෝ නැතුව වෙන්නට වෙන්නේ. හැබැයි අපේ අර ඉන වොයිස් එකට ඇහුම්කන් දෙන්න ඉස්සෙල්ලා ඒක හරි විදියට හදා ගැනීම අවශ්‍යතාවය තියෙනවා. ඒකට හරි විදිහට තැම්පත් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. එහෙ නැති අපි දිනන්නනේ යන්නේ. අපි බලමුකෝ මේ දිනීමේ ක්‍රියාවලිය මොකක්ද කියලා. ඉස්සෙල්ලාම ඉතින් අද ඇත්තෙම ලෝකෙත් කතා කරන්නේ result based planning කියලා. ඒ කියන්නේ ඉලක්කය මොකක්ද කියලා ඉස්සෙල්ලාම තීරණය කරනවා. ඒ ඉලක්කය අනුව යන ගමන මොකක්ද කියලා හදා ගන්නවා. ඒක තමයි result based planning කියන්නේ. කෙසේ හෝ වේවා මම හිතන්නේ මගේ ආචාර්යවරයා මේකේ ඉන්න ඩොක්ටර් සරස් සමරගේ එතුමා මේ result based planning වල ඉතාමත් ඉහළ තත්වයක අද ඉන්න කෙනෙක්. එතකොට අපි ඒ අවශ්‍යතාවය මොකද්ද කොහෙද යන්නේ කියලා හදාගත්තා. හදාගත්තාන් පස්සේ that is not it. I mean result එක නෙමෙයි අවශ්‍යතාවය. මොකද්ද එකට යන process එකයි character. result එක මොකද්ද කියලා තීරණය කළා. ඒකට ගමන හදාගත්තාන් පස්සේ ඒක ගැන බද වෙන්න අවශ්‍ය නැහැ. මේ යන ක්‍රියාදාමය මොකද්ද? character and as මෙතන අවශ්‍ය වෙනවා character and process එකට යන්න what skills මොනවද ඔයගොල්ලන්ගේ නිපුණතාවයන් හදාගන්න තියෙන්නේ මම ඊළඟ ස්ලයිඩ් එකට යන්න මේ ස්ටීවන් කෝවේගේ ස්ලයිඩ් එකක් මම අරන් තියෙන්නේ character and competence මෙන්න මේ දෙක තමාගේ චරිත වර්ධනය ඒකම තමන්ගේ හැකියාව වර්ධනය මේ character and competence දෙකම වර්ධනය කිරීම අවශ්‍ය වෙනවා ඔබගේ ජයග්‍රහණය සඳහා යෑමට character and competence together මේ දෙක එකට එකතු වුණාම තමයි හරි තීරණ ගැනීමේ හැකියාවක් ජජ්මන්ට් එක එන්නේ. එතකොට මේ character කියන එකේ තව මොනවද තියෙන්නේ? integrity. ඔබව කොයි වගේ පුද්ගලයෙක් කියලාද මිනිස්සු පිළිගන්නේ? විශ්වාසවන්ත පුද්ගලයෙක්ද? maturity. හරින ඔබගේ පරිණතභාවය කොහොමද? මම maturity කියන එකට නැවත එනවා. abundance mentality. ඔබට ඔබගේ තියෙන දේයින් කරලා උපරිමයෙන් කරලා බෙදා හදාගෙන ත්‍යාගශීලී වෙලා කරන්න පුළුවන්ද? interdependence අන්තර් රඳා පැවැත්ම මේකටත් මම නැවතත් ඔබත් එක්ක කතා කරනවා මේ maturity and interdependence integrity කියන එක අපි හුඟක් දෙනෙක්ම අහලා අපි දන්නවා ඒ විශ්වාසවන්තභාවය ඒ කතාවල් ත්‍යාගශීලී භාවය abundance mentality I'll come to maturity and interdependence again එතකොට නිපුණතාවයන් වල තාක්ෂණ හැකියාව technical skill qualifications knowledge දැනුම and experience there are no shortcuts for experience ඒ කියන්නේ තමන්ට ඒ යම් කිසි අත්දැකීම් ලැබිලා ඒ හම් වෙන පරිණතභාවය වෙන කොහෙන්වත් ගන්නට බෑ ඒ කරලම තමයි ඒ competence එක ගන්න පුළුවන් කරලම තමයි competence එක ගන්න පුළුවන් එහෙම තමයි පරිණතභාවයත් ඇති වෙන්නේ maturity continuum එකේදී ඉස්සෙල්ලාම දරුවෝ dependence අම්මලා තාත්තලාත් එක්කලා ඒගොල්ලෝ දෙන විදිහට කාලා බීලා ඒගොල්ලන්ගේ ළමයින්ට ඉගෙන ගන්න තියෙන්නේ ප්‍රධාන මේ ඉලක්කය දෙන්නේ නමුත් අපේ දරුවන් අපි හැමදාමත් මේ ඩිපෙන්ඩන්ස් භාවය තියාගනීවි අපි ඔවුන්ට ඉන්ඩිපෙන්ඩන්ස් වෙන්න දුන්නේ නැත්තම් ඒ කියන්නේ අවුරුදු 6 දී තමයි ඇත්තෙන්ම ලේස් එක ගැට ගැනීමේ හැකියාව ඒ ඩෙවලොප්මන්ට් මේ ස්ටෙප්ස් වල එන්නේ ඒ මොලේ ඒ දකුණු අතින් අල්ලගෙන වම් මේක ගැට ගන්න ඒ හැකියාව එන්නේ අපේ අම්මලා අවුරුදු 12 වුණාමත් ඒකත් කරලා දෙන්න හදනවා ඒකම ඔබලා දන්නවා ඉතින් මේ ගැන මම කතා කරන්න දෙයක් නැහැ අපේ දරුවන්ට තමන්ගේ නිපුණතාවයන් ඒ වයස සමග මුහු කරා යනකොට ඔවුන්ට ඒ හැකියාවන් ලබා දෙන්නට පොතේම තියලා හරියන්නේ නැහැ. ඒ දරුවෝ කරන්න තමන් ගෙදර වැඩටත් එකතු කරගෙන කටයුතු කරලා කරන්නට ඔවුන්ට සහයෝගය දෙන්නට වෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි ඔවුන් ඩිපෙන්ඩන්ස් එකකින් ඉඳලා ඒ ඉන්ඩිපෙන්ඩන්ස් ඔවුන් නිදහස් භාවයට යන්නේ. ඉන්ඩිපෙන්ඩන්ස් වලටත් වැඩිය ලොකු ජයග්‍රහණයක් තමයි ඉන්ටර්ඩිපෙන්ඩන්ස් කියන එක. ඒක මම පොඩි උදාහරණයකින් කියන්නම් අපි
දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිලා වෙලා එහෙම ගියාම අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? වටේ ගිහිල්ලා අපේ ඒ ප්‍රාදේශීය ලේකම්ට එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිසිටි බෝඩේ මේ ඒ චෑමන් ඉන්ජිනියර්ස්ලාට අපි කතා කරලා හෙලෝ කියලා. ඒකම මට මතකයි අන්තිමේදී අපේ තිබුණා දියතලාවේ මම මූලික රෝහලේ ඉන්න දියතලාවේ දිසා රෝහලේ ඉන්නකොට අපි ඊට පස්සේ කට්ටිය හම් වෙන්න ගත්තා එක එක ආයතනවලදී අපි එකතු වීම එහෙම දාගත්තා. මොකද්ද මෙතෙන්දි වෙන්නේ? ඇත්තෙන්ම ඔවුන් රෝගී වුණාම ඔවුන්ගේ කාර්ය මණ්ඩලය කොහොමත් අපි රෝහලක් වශයෙන් බලා ගන්නවා. නමුත් හෙට වැඩිය ලොකු ලාභයක් අපිට තිබුණා. අපිට කියන්නේ නැතුව බිල ලයිට් එහෙම කපලා දාන්නේ නැහැ, බිල ගෙවලා නැහැ කියලා. ඉතින් මේ ඉන්ටර්ඩිපෙන්ඩන්ස්, මේ අන්තර් රඳා පැවැත්ම, මේ එකතුව, මේ බෙදා ගැනීම, මේක තමයි පරිණතභාවයේ ඉහළම තත්ත්වයට යෑමට ඩිපෙන්ඩන්ස් ඉඳලා ඉන්ඩිපෙන්ඩන්ස් ඉඳලා ඉන්ටර්ඩිපෙන්ඩන්ස් තත්ත්වයට යෑමට හදා ගැනීමේ අවශ්‍යතාවය. I'm showing now 3 characters. I mean, මේගොල්ලෝ මේ character competence judgment මම කියපු වචන සියල්ලගෙම සපුරන මේගොල්ලෝ තමයි මේ ඔබට මේ පේන්නේ. අපි දන්නවා මේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ලෝය ජයග්‍රහණය කරපු අය. අපගෙත් කවුරු හරි මෙතනට දාගන්න අනාගතයේදී වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කෙසේ හෝ වේවා. ඉලක්කයක් තියලා ඉලක්කයකට යනකොට සමහර වෙලාවට ඒ ඉලක්කය අතර මැද යම් කිසි සුළු දිනීම් වේල පහින් ස්මරණය කර හැකි අවස්ථාවන් අවශ්‍ය වෙනවා සතුටු වෙන්නට. I mean, to go to your long term time goal, you have to have short time wins. මම මේක කියන්නේ අපි මේ ගම්වල එක කරන වැඩක්. ගම්වල අපි ගොඩක් කටයුතු කරනකොට ඔබ දන්නවනේ ඉතින් බර අඩු කරගන්න එහෙම කියලා වැඩ සටහන් කරනකොට බර අඩු වෙන එක ඉතින් දවසෙන් දෙකෙන් කරලා පේන්නේ නැහනේ. You can see the visible when I mean do exercise හරියට කරත් කැම ටික හරියට කරත් බර අඩු වෙන එක එච්චර ඉක්මනට පේන්නේ නැහැ. ඒ හින්දා රජරට විශ්වවිද්‍යාලයේ මේකට මැනුම් එකක් හැදුවා කොහොමද කොච්චර වෙන්දට ගත්ත තෙල් වලින් කොච්චර අඩු කරාද, තෙල් බෝතල් කොච්චරක් අඩු කරගත්තද. එහෙම නැත්නම් දුම් පානය කරන කෙනෙක් නම් දුම් වැටි කොච්චරක් දැන් ඉතුරු බොන්න නැතුව ඉතුරු කරලා සල්ලි ඉතුරු කරාද. මේ වගේ තමන්ගේ ගෝල් එකට යන අතර මැදදී සතුටු වීමේ ඉලක්ක හදා ගන්නට අවශ්‍ය වෙනවා. මම කිව්වා අර මම වේල පහින් ස්ලයිඩ් එකකදී මම ඔබට කියන්නම් මේ පස්සේ අපේ ෆෝන්ස් වලින්ම දැන් ඇත්තෙන්ම සමහර වෙලාවට මේවා කරන්න පුළුවන්. අපි කොච්චර මේ සෝෂල් මීඩියා හිටියද ඒව අඩු කරගන්න ඔන්න ඔය වගේ දේවලුත් ඒ චාට් ගහලා දෙනවා. ඒව අපිටම කරගන්න කරලා අපේ ගෝල්ස් අපි හදා ගන්නවා නම් මම කාලේ කණ එක අඩු කරනවා ඒ වගේ අපිට ඒව කරන්නට තාක්ෂණයත් අද දැන් අපි ළඟම තියෙනවා. හරි මම මෙතනින් එහාට ඔබත් එක්ක කතා කරන්න හදන්නේ මෙවැනි ඉලක්ක තියන්න බැරි වෙච්ච අසරණ සමහර වෙලාවට අපේ රටේ අපි සෞඛ්‍ය අතින් බැලුවොත් අපි ගොඩක් ඉලක්ක අපි ජයග්‍රහණය කළා තියෙනවා. අපි මාතෘ මරණ අනුපාතය අපි අඩු කරගත්තා. ඒකම උපත් බර වැඩිවීම අපි කරගත්තා. ළමා මරණවල මරණ අනුපාතය අඩු කරගත්තා. නමුත් අපිට අඩු කරගන්න බැරි වෙච්ච තාම එකම තැන චලනය වෙන ඒකකයක් තමයි මේ යෞවනයේ ගැප් ගැනීම කියන එක. මේ එක උදාහරණයක් මේ suicide third තුන් එක බලන්න. ඒ දරුවෙක් අපි මාතෘ මරණ කියන්නේ තාමත් හොඳින් අධ්‍යයනය කළ විශ්ලේෂණ කරන මේක. මේ වයස 17ක ගැහැණු දරුවෙක් ඒ දරුවාගේ අම්මලා සෙපරේට් වෙලා තියෙනවා. ඒ දරුවා විවාහ වෙලා තියෙන married after getting pregnant poor social economic ඒ දරිද්‍රාවෙන් ඔක්කොම තිබිලා තියෙනවා. එතකොට මගේ අධ්‍යයනයක් මම ඔබට පෙන්නන්න හදන්නේ in-depth study on teenage pregnancies and on adolescence. මම අධ්‍යයනය කළා ડોક્ટર සමරගේ මගේ ලංකාවේ ඒ ආචාර්යවරයා හිටියේ ડોક્ટર සාරා සෙල්වේ සහ සමහරවිට සම්බන්ධ වෙලා ඉන්නවනම් ડોક્ટર හිලරි පියර්සි තමයි එංගලන්තේ මේ සම්බන්ධව අධීක්ෂණය සඳහා ආවේ. ගැහැණු ගැප් ගත්ත 450 pregnant adolescents අවුරුදු 18ට අඩු කාලේ ගැප් ගත්ත 450 දෙනෙක්ගේ නියදියක් මම පරීක්ෂා කරා.
ඒ 450න් 150කගේ සහකරුවන් සමග අපි අධ්‍යයනය කරා. ඒක ආසියාවේ එවැනි අධ්‍යයනයක් කෙරෙලා නැහැ සහකරුවන්ගේ අධ්‍යයනයක්. ඒ වයසෙම ඉන්න 2020 පාසල් දරුවෝ නිකම් පයන පාසල් දරුවෝ අවුරුදු 18ට පහළ 2020ක් අධ්‍යයනය කරා. මේ ගර්භණී දරුවන් හා ඔවුන්ගේ සහකරුවන් අපි ඔවුන් හම්බෙලා සාකච්ඡා කරලා අධ්‍යයනය කරේ. අනිත් 2020 පාසල් දරුවෝ self administered questionnaires ඒගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර දීලා ඒගොල්ලෝ පුරවන්නට අවස්ථාව සලසලා දුන්නේ. මම මුලින්ම කතා කරන්නම් මේ යෞවන ගැප්ගත දරුවෝ ගැන. ඇත්තෙම මේ පරීක්ෂණය කරන්නත් මම යොමු වෙන්නේ. මම ඉස්ලාම් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කෙනෙක් වශයෙන් දියතලාවේ ඉන්නකොට මට මතකයි මම එදා වාටුවට යනකොට හුරතල් කර ඉන්නවා. අහපු ගමන් කොහොම හරි දිලිව වෙලක් තියෙනවා. එතකොට තමයි මම වට දන්නල යන්නේ. බෝනික්කේ තියාගෙන ඉන්න බෝනික පැටියෙකුත් ඉන්න. බෝනික්ෙක් වගේ ඉන්න පැටියෙක් තියාගෙන ඉන්න පුංචි දරුවෙක් ඉන්නවා. යට අවුරුදු එතකොට 15 සම්පූර්ණ වෙලා හිටපු දරුවෙක්. ඒකම ඒ වගේම 15 ගැහණු දරුවෙක් මාස 5ක ගර්භණී ගැහණු දරුවෙක් මම මාතෘහා ළමා වෛද්‍ය නිලධාරී බදුල්ල වශයෙන් කටයුතු කරනකොට අතන දරුවා නම් ඒ අම්මයි දරුවා ඉතාමත් හොඳ හිටියා. ඒ දරුවා පෙනුමෙනුත් ඉතාමත් වයස වගේ ඒ හින්දා තමයි මේ කෙසේ හෝ වේවා මේ මෙතන මේ අවුරුදු 5 මම දැන් දෙවනිවට කියන ගැහණු දරුවා මාස 5ක ගැබිලියා මාතෘහා ළමා වෛද්‍ය නිලධාරී වශයෙන් ඇයගේ මරණය ගැන කරුණු හොයන්නට තමයි යනකොට මේ මාස 5 එක දෙනම කතාවක් ඒක දිග කතාවක් දුක් කතාවක්. කෙසේ හෝ වේවා මේ අධ්‍යයනය ගැන දැන් කතා කරනවා නම් මේ වැනි හේතුන් හින්දා තමයි මේ අධ්‍යයනයට මම යොමු වුණේ. අවුරුදු 14 ගැහණු දරුවා 4 දෙනෙක් අධ්‍යයනය කරා 15 5යි 16 32යි මේ 30 දෙනා අතුරෙන් 3 දෙනෙක් දෙවනි ගර්භය 17 89යි එකෙන් 6 දෙනෙක් දෙවනි ගර්භය 166 දෙනෙක් හිටියා 18 වයසේ ඒකෙන් 14 දෙනෙක් දෙවනි ගර්භය 19 150 දෙනෙක් විතර හිටියා 154 දෙනාගෙන් 18 දෙනෙක් දෙවනි ගර්භය මේ 41 දෙනා ගැන සියලුම අධ්‍යයනයන් කරාට අපි I mean in depth analysis වලදී මම මෙතනින් එහාට ඒගොල්ලන්ව අයින් කරලා තමයි කතා කරන්නේ. ඒ කියන්නේ ඔබට දැන් දත්ත දෙන්නේ 409ක් ගැන ඒකෙන් 121 දෙනෙක් හිටියා අවුරුදු 18ට අඩු. ඇත්තෙම ඔබත් සමග කියන්න පුළුවන් කතන්දර 450ක් තියෙනවා. ඒ ඇයි ඔවුන්ගේ ඒ සියලුම කතාවල් නමුත් ඒව මම කෙටි කරන්නම් අපේ මාතෘකාවට යන්න ඕන හින්දා මේ අධ්‍යයනය කර 409න් 14 වයසේ 4 දෙනෙක් හිටියානේ ඒ 4 දෙනාගෙන් 3 දෙනෙක් අපි ඇහුවා ගබ්සා කරන්න හිතුණාද කියලා. ඔවුන් ගබ්සා කරන්න හිතිලා තියෙනවා. දෙන්නෙක් ගබ්සා කරන්න හදලා තියෙනවා. ඉතින් ඔබ දන්නවා අපේ නීති හැටියට කරන්න බෑ. එහෙනම් මේ ගබ්සා කරන්න හදපු ඒගොල්ලෝ ඇත්තෙන්ම ජීවත් වෙලා හිටපු ගැන අපිට සතුටුයි. මොකද ගබ්සා කරන්න යනතුරු මේ දරුවෝ මිය යනවා. ඉතින් අවුරුදු 5 එක්කෙනෙක් හිටියා මෙතනදී කියන්නට ඕනේ මේ අවුරුදු 5 එක්කෙනෙක් ඉන්නෝනේ thought of abortion කියලා. ඒ වගේම ඒක ඒ දරුවා නෙමෙයි තව ළමෙක් කියනවා මෙයා ගර්භණී වුණේ කැමැත්තේ එයා මේ ළමෙක් හදාගත්තේ කැමැත්තෙන් කියලා. ඇයි කියලා අහුවාම ළමෙක් හදාගෙන මට ගෙදර යන්න පුළුවන් හින්දා කියලා. ඉතින් ඒ වගේ අවුරුදු 15 වුණාට ඉතින් ප්ලෑන් කිරීමේ හැකියාවක් ඒ දරුවන්ට තියෙනවා කියලාත් අපිට හිතුණා. කොහොම හරි වේවා මේ වගේ ගබ්සා කරන්න හදනවා ගබ්සා කරන්න යනවා මේ වගේ මේ ගැහණු දරුවන් ඇත්තෙන්ම දුකයි මේ දරුවෝ ගැන කතා කරන්නේ. එහෙමනම් දරුවෝ වඩාගත්ත පුංචි දරුවෝ ගැන 121 ගැන මම චුට්ටක් තව කියන්න. ඒකේ 18ට අඩු දරුවන්ගේ අපි ඇනලිසිස් වල in depth analysis වල දැකපු දෙයක් තමයි ඔවුන්ගේ හරි අවුරුදු 18ට අඩුයිනේ පාසල් හැලිලානේ. ඔවුන්ගේ අධ්‍යාපන මට්ටමේ අඩුවක් තියෙනවා. ඒකම ඔවුන්ගේ පාසල් සමය සතුටින් ගත කරලා නැහැ. less goals මේක අපි දැකපු එකක් ඉලක්ක ඇහුවාම උන්ට ජීවිත ඉලක්ක තිබිලා නැහැ. ඒකම යෞවනය සතුටින් තිබුණ යෞවනයක් නෙවෙයි. ඒකම not a close relationship with mother මවත් එක්ක තියෙන සම්බන්ධතාවය අහපු ප්‍රශ්න වලින් පේනවා උන්ගේ සම්බන්ධතාවය ගොඩක් අඩුයි කියලා.
this is what I said earlier. ඇත්තෙන්ම ශුක්‍රාන්ත තියනවා කියලා ලොකු කාර්යභාරයක් මුව ගර්ල්ස් ලා මුස්ලිම් ෆේත් ගර්ල්ස් ලගේ වැඩියක් අපි ඒ නියජ්‍ය තුල දැක්කා. එතකොට මේ 18ට අඩු දරුවන්ගේ අපි ඇහුවාම ඔබට sexual relationship එක ඕන උනාද බබාලා ඕන උනාද එහෙම කියලා sexual relationship and child ළමිකුත් ඕනේ ලිංගික හැසිරීමත් ඕනේ වුණා කියලා කිව්වේ 58 දෙනයි. 51 දෙනෙක් කිව්වා රිලේෂන්ෂිප් එක කමක් නැහැ නමුත් මට ළමෙක් නම් ඕනේ වුන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තෙම හරි දැනුවත්කමක් තිබුණා නම් ඒ ළමෙක් හැදෙන එක අපිට මෙතන නවත්ත ගන්න තිබ්බා. උතනින් 12 දෙනෙක් neither sexual relationship no child wanted 12 දෙනෙක්ට ළමයිනුත් ඕනේ නැහැ sexual relationship නම් මේගොල්ලෝ abuse කරලා තිබුණා. they were abused. 18ට වැඩි ඒගොල්ලන් ගණන් ගත්තාම 205 දෙනෙක් 18ට වැඩි කියලා කියන්නේ දැන් මේගොල්ලෝ ගර්භණී වෙලා තියෙන 17 ඒකයි මේගොල්ලෝ අපි නියජයට ගන්නෙ ගර්භණී වෙන්නේ 17 දී එතකොට දැන් වයස 18යි මේ ප්‍රශ්නය අහනකොට බබෙක් එක්කලා ඉන්නකොට 250 දෙනෙකුට 205 දෙනෙකුට sexual relationship and child wanted but not a child ළමෙක් ඕනේ නැතිව 80 දෙනෙක් හිටියා එතන දෙන්නෙක් හිටියා ඒ දෙන්නාවත් I mean they had been abused ඒගොල්ලෝ අපචාර වලට ලක් කරලා තිබුණා. එතකොට මේ 409 ඒ ගැහණු දරුවන්ගෙන් ඇහුවාම 60-64 දෙනෙක් කිව්වා ඔව් අපි ගර්භණී සමයේදී යම්කිසි ප්ලෑන් ඒ කියන්නේ ගර්භණී භාවයේ දරුවව ප්ලෑන් කරා හැදීම ප්ලෑන් කරා කියලා. 140 දෙනෙක් ඒ දරුවෙක් හදන්නට ප්ලෑන් කරලා තිබුණේ නැහැ. දරුවන් හදන්න ප්ලෑන් කරලා තිබුණ නැති ඒගොල්ලන්ගේ අපි දැක්කා unwanted first sexual experience ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පළවෙනි එක්වීම ඒගොල්ලන්ගේ අකමැත්තෙන් අනවශ්‍ය වෙලා තිබුණේ unhappy adolescents එකම සතුරු නැති යෞවනය එතන තියෙනවා underage adolescent තියෙනවා එක ළමයා ගන්න නියදී අනුව distant relationship with mother මාවගෙන් දුරස් භාවය හැබැයි ගර්භණී තුළ unplanned pregnancies කෙනෙක් ඒ මුස්ලිම් දරුවන්ගේ protected ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඒ දරුවා බලාගෙන ඒ ගර්භණී භාවයේදී කැමැත්තෙන් ඉඳලා තියෙනවා. එතකොට ඒ අවුරුදු 18 අඩු දරුවෝ අසතුටෙන් හිටියේ 18ට වැඩි ඒගොල්ලොත් එක සංසන්දනය කරනකොට. මෙතෙන්දී මට තව කාරණයක් මතක් වෙනවා. අපි එක අහනවා එක ප්‍රශ්නයක් අහනවා ඇයි ඔයගොල්ලෝ මේ ගර්භණී වුණේ කියලා. ඇයි ගර්භණී වුණේ කියලා නිකන් අපි ප්‍රශ්නයක් ඒගොල්ලන්ගෙන් අහනවා. එක ළමෙක් කියනවා ගර්භණී වීමට හේතුව වශයෙන් දෙන්නේ මොකද්ද? උප්පැන්න සහතිකය නොමැතික. උප්පැන්න සහතිකයේ ගර්භණී වීම අතර සම්බන්ධය මොකද්ද? අපි ඒ ගැන හෙව්වා. එතකොට තමයි තේරුනේ O level ලියන්න උප්පැන්න සහතිකය ඕනේ. O level ලියන්න දෙන්නේ නැහැ. උප්පැන්න සහතිකේ නැහැ කියලා. ඒ දරුවා පාසලෙන් හැලෙනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඒ ළම දරුවා යම් කිසි සම්බන්ධතාවයකින් ගර්භණී වෙනවා. ඔය වගේ කතාවල් හරියට තේරෙනවා මම කිව්වා වගේ 450 කතාවල් 450යි 450ක් තියෙනවා. එක දරුවෙක් හිටියා යා කියනවා මට විශ්වාසයි මම අනිවාර්යෙන් මේ සැරේ මට විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන් කියලා. ඉතින් එහෙමනම් ඇයි මොකද්ද උනේ කියලා හොයා කියනකොට කියනවා ඒගොල්ලෝ අයියා කියන වචනේ පාවිච්චි කරන්නේ කියනවා I mean very against using the word මේ අයියා කියන වචනෙට මොකද වැඩි පරිවිඩයක් සමාජයට දෙන හින්දා කියනවා අයියා කිව්වා මේ පරිස්සම් වෙනවා කියලා විභාගයේ වුණාන් පස්සේ ආවලු කොහොම හරි හම්බුණාලු ගෙදරනුත් ඇරලා තිබිලා තියෙන මේ ළමයාව කියන්නේ රැක ගන්න නමුත් බැරි වුණා ඊට පස්සේ අයියාගෙන් ඇහුවාම ඇයි මොකද මේ අයියේ මට දැන් බබෙක් හම්බ වෙන්න ඉන්න ඕනේ ඇයි ඔයා කිව්වනේ පරිස්සම් වෙනවා කියලා කිව්වහම අයියා කිව්වලු නංගි විශ්වවිද්‍යාලයට ගියාන් පස්සේ මට ඔයාව හම්බ වෙන්නේ නැහැ කියලා. මෙන්න මේ වගේ කතාවල් තමයි ළමයින්ගේ අධ්‍යාපනය කැඩිලා මේ තත්වෙට ඒගොල්ලන්ගේ ඉලක්ක හරියට තිබුණ නැති හින්දා වෙලා තියෙන්නේ. අසතුටෙන් ඉන්න ගර්භණී අම්මලාගෙන් හම්බ වෙන්නේ බර අඩු දරුවන් හම්බ වීම ප්‍රවණතාවයක් තියෙනවා. ඒකම ඉතින් ඒවත් එක්කලා රැදි ප්‍රශ්න ගොඩක් තියෙනවා. age gap with the partner ගත්තාම මේ සහකරුවත් එක්ක තියෙන age gap එකයි සැලසුම් බබා හදන්න සැලසුම් කරන එකල බැලුවාම අවුරුදු 5ක වයස පරතරයේ තියෙන අවස්ථාවලදී සැලසුම් කිරීමේ planned pregnancies වැඩි නමුත් අවුරුදු 5ට වැඩි අවුරුදු 10ට වැඩි අවුරුදු 20 30 පරතර තියෙන සහකරුවෝ හිටියා ඒ වගේ වෙලාවලදී පිරිමියාට ඕනකමට තමයි ඒ ගැහැණු දරුවාට ඕනකම හින්දා නෙමෙයි ගර්භණී වෙලා තියෙන්නේ
අර 150යි පාර්ට්නර්ස්ලා ගැන ගොඩක් කතා කරන දේවල් තිබුණත් මම එක ස්ලයිඩ් එකක් විතරයි දාන්නේ ඒගොල්ලන්ගේ 67%ක්ම ප්ලෑන් කරනවා. ඇයි මම ඔබට කතා කරනවා පස්සේ ඔවුන්ගේ මොළය වර්ධනය වෙලා ඔවුන්ට තීරණ ගන්න පුළුවන්. නමුත් අපේ යෞවනයේ හිටපු ගැහැණු දරුවාගේ යෞවනයේ මොළය වර්ධනය වීමේ පමාවන් තියෙනවා. තීරණ ගැනීම හැකියාවේ පමාවන් තියෙනවා. ඒ හින්දා මෙතෙන්දී අවශ්‍යතාවය පරිදි නෙමෙයි ඒ ගැහැණු දරුවා ගර්භණී වෙලා තියෙන්නේ. පාසල් දරුවෝ 220ක් කතා කරන්නේ ගත්තනේ. ඒකෙන් පිරිමි දරුවෝ හිටියේ 521යි. ඇත්තේ මට ඒක අපිට ඒ තත්ත්වය ඇති උනේ අපි අවසර අරගෙන එන්න ඕනේ දෙමව්පියන්ගෙන්. මොකද මේක ලිංග ප්‍රශ්න අහන හින්දා. එතකොට අස්සම් කරලා කොලේ ගේන එක ඉතින් කොල්ලෝ ගේන්නේ නැහැ නේ. ඉතින් ඒ හින්දා අපිට 1499ක් ගැහණු දරුවෝ සහ 521ක් තමයි නියදිය වශයෙන් අන්තිමට සම්පූර්ණ කරගන්න හම්බුනේ. මේ 220 මම මේ ස්ලයිඩ් එක දාන්නේ mother disease 26 father disease 87. බෝ නොවන රෝග වලින් ඔබත් මමත් මේ දරුවන්ගේ දෙමව්පියන් පාසල් දරුවෝත් හැමෝම රැක ගැනීමේ අවශ්‍යතාවය කෙසේ හෝ වේවා. 100ට ළමයි 26 දෙනෙක්ගේ අම්මා හිටියේ නෑ. ඒ කියන්නේ මොකද්ද? අම්මලා මැරෙනවා අඩුයි කියන එකද? අනේ නෑ. අම්මලා මැරුණාම ළමයින්ගේ පාසල් ගමන එහෙමම නවතිනවා. Father deceased, girls 75, boys 12. මොකද කොල්ලන්ගේ තාත්තලා මැරෙන අඩුද? නෑ. ඒක නෙමෙයි. කොල්ලෙක්ගේ තාත්තෙක් මැරුණාම ඒ දරුවා තමාගේ I mean you have to step into the father's boots. තාත්තා කරන දේවල් තාත්තගේ මේ භූමිකාව කරන්නට වෙනවා. එතකොට ඒ පිරිමි දරුවෝ තාත්තලා මැරෙන්නේ නැති වුණාම වැඩියෙන් පාසල් වලින් හැරෙනවා. කෙසේ වූ වේවා දැන් මම කතා කරන්නේ අර පාසල් දරුවෝ ගැන. ඒ පාසල් දරුවන්ගෙන් 109 දෙනෙක් හිටියා තමන් සතුටින් නෙමේ ඉන්නේ. තමන්ගේ හෝම් එන්වයරන්මන්ට් එක සතුටුදායක නැහැයි කියන. බැලුවාම ඒ කට්ටිය අතර අපි දැක්කා ස්මෝකින් බිහේවියර්ස්, පොනෝග්‍රැෆි, ගෙදර බලලා, පිටින් බලලා, යාළුවොත් එක්ක බලලා, ඉන්ටොක්සිකේටිං නොයෙකුත් මේ මත්ද්‍රව්‍ය ගැනීම ඒ චර්යාවන් රිස්ක් බිහේවියර්ස් ඒගොල්ලන්ගේ වැඩියෙන් තියෙන බව. ස්මෝක් last week had taken intoxicating substance. ඒ behaviors සතුටු තමන් ජීවත් වෙන පරිසර සතුටු පරිසරයක් කරේ නැත්නම් අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා නම් එහෙම නැත්නම් තාත්තා බොන්න යනවා නම් මෙන්න මෙවැනි චර්යාවන් හෝ ඒ අම්මා දැන් නම් අපි බලනවා ටීවී බැලීමේ සම්බන්ධතාවයත් එක්කලා කොහොමද මේ දරුවන්ගේ මේ වර්ධනයේ මේ කොහොමද වෙන්නේ කියන එකත් මෙන්න මේ වගේ දේවල් අපි දැකලා තියෙනවා. අපි ඒ සම්බන්ධතාව රිස්කි බිහේවියර්ස් වලට බලපානවා කියන එක. මෙතෙන්දී communication with parents අඩුකම අපි දැක්කා. sexual active වැඩිවීම ගැන අපි දැක්කා. economic smoking alcohol මේවා ඔක්කොගෙම සම්බන්ධතාවයෙන් අපි දැක්කා. පියාගෙන් ඈත් වීම අපි දැක්කා. sexually active girls ලා active වීමට ඒකම තමයි තමන්ගේ සොයිරියන්ට ළමයි ඉඳීම ඒ හැම එකේදීම තව එක hobbies විනෝදාංශ නොමැතිකම පාසල් දරුවන්ගේ එක ගොඩක් දැක්කා. විනෝදාංශ නොමැතිකම ඉලක්ක නොමැතිකම මේවා බලපානවා කියන එක. මේ මගේ පොතේ සම්බන්ධ පරිවර්තන තියෙන වෙබ් එකේ තියෙන එක. මොකද මේ දරුවන්ගේ ඇයි මේ තීරණ ගැනීම ගැන අපි කතා කරන්නේ? වැඩිහිටියන්ගේ ලලා ඉස්සරහට ප්‍රීෆ්‍රොන්ටල් එකෙන් තමයි ගන්න තීරණ. දරුවෝ ගන්න ලිම්බික් සිස්ටම් එහෙම නැත්නම් හැඟීම් බර තීරණයි ගන්න. මේවා දෙක අතර වෙනසක් තියෙනවා. පරණතභාවය වැඩිවීමට යෞවනින්ට කාලයක් යනවා. ඒ යෞවන මොළයට කාලයක් යනවා. එහි දැත්තෙම ඒ ලොකු තීරණ ගැනීම හැකියාවක් නිපුණතාවයන් තිබුණාට හැකියාවන් තිබුණාට මෙවැනි ජීවිත කාල තීරණ ගැනීම හැකියාවක් නැහැ. ඇත්තෙම මේක ලස්සන මේ උපමාවක් big engine ඇඟ වැඩෙන මේවා කියන්නේ මැචුරින් කියන නමුත් poor driver යාට බ්‍රේක් ගහ ගන්න හරියට බෑ. මොකද යා හරි වර්ධනය වෙලා නැති හින්දා faulty brake system බ්‍රේක් උත් හරිය නැහැ poor driver. හැබැයි high octane fuels hormones මේ දෙක විතරක් නෙමෙයි තව නොයෙකුත් මේ වෙලාවෙදි වැඩ කරන මේවා තියෙනවා. ඉතින් මේ හින්දා තමයි. එහෙමනම් අපි මේ දරුවන්ව හරි මාර්ගයට යන්න අර ඊයේ අපි කියපු ඒ දරිය වගේ
ළමයි විස්සරහට අරගෙන ඒ ඔවුන්ට මඟ පෙන්වීම දිනීමේ හැකියාව ලබා දීමට කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. එතකොට තීරණ ගැනීමේ හැකියාව සයිකෝසෝෂල් මැචුරිටි බැලුවාම ඔබට පේනවා ඇති සයිකෝසෝෂල් ඉන්ටෙලෙක්චුවල් ඇබිලිටි ඕන දෙයක් ෆෝන් එකෙන් කරන්න ඒ වගේ ඇබිලිටිස් සෝෂල් මීඩියා ඒ වගේ ඇබිලිටිස් ගොඩක් තියෙනවා මේ දරුවන්ට. නමුත් අර සයිකෝසෝෂල් ඒ ප්‍රවීණතාවය ඇතිවීමට ඔවුන්ට කල් යනවා. ඇත්තෙන්ම ඇයි අපි කැමති නැත්තේ නොයෙකුත් අද මත් වෙන ද්‍රව්‍යල් ලීගලයිස් කරන්න හදන ඒවට? හේතුව තමයි alcohol appears to damage the brain. Substances මේවා කියවලා බලන්න. substances මේ යෞවන කාලයේදී ඉතාමත් දරුණුවට මොළය වලට බලපානවා. ඉපදෙනකොට ඇතිවෙන මේ මොළයේ තියෙන synapses අපි කියනවා අපේ මිඩ්වයිෆ් ලා කියන්නේ අම්මේ බල්බ් තිබුණාට මේ ස්විච් එක දැම්මම විතරයි වැඩ කරන්නේ කියලා. ඒ වගේ ඉපදීමේ ඉඳන් අවුරුදු 3 වෙනකොට 75%ක් මොළයේ හැදෙනවා. නමුත් ළමයි යොමු වීම තුලින් තමයි මේ කනෙක්ෂන් එක එන්නේ. ඒ අවස්ථාව අවුරුදු 6 දිනවා අවුරුදු 14 දිනවා. එතකොට මේ සම්බන්ධව යොමු වීම අවශ්‍ය වෙනවා. ළමයි යොමු කරනකොට පෙර පාසල් ගියේ ඉඳලා පාසල් මේ ළමයිව ෆෝන් එකේ විතරක් තියලා හරියන්නේ නැහැ. හැම දෙයකටම යොමු වීම අවශ්‍ය වෙනවා. ලයිෆ් ස්කිල්ස් අවශ්‍ය වෙන්නේ මේකින්ද. තමන්ගේ අනාගතය බැලීම, අනාගතය ගැන කතා කිරීම අවශ්‍ය වෙනවා. වගේම ඔවුන්ට වෛද්‍යවරයෙක් කතා කරලා මම හිතන්නේ ඩයට් එක ගැන පොඩ්ඩක් කිව්ව නැත්නම් හොඳ නැහැ. පළතුරු එළවලු හරි විදිහට කන්න දීමේ අවශ්‍යතාවය තියෙනවා. ඔබට පේනවා ඇති එක බිස්කට් එකකට කිලෝ කැලරි 55ක් තියෙනවා. බිස්කට් 4-5ක් කැවුවොත් කැලරි 275ක්. එහෙනම් දරුවෙක් වාඩි වෙලා බිස්කට් කකා ටීවී බැලුවොත් එහෙම අපිටත් එච්චරම තමයි. ඉතින් පැයක් විතර ඇවිදින්න වෙනවා එක බිස්කට් එකක මේක අඩු කරගන්න. ලුණු අඩු කිරීමේ අවශ්‍යතාවයත් අපේ තියෙනවා. වතුර බීම අවශ්‍යයි. මේ ඉලක්ක ජීවිතය ජය ගන්න නම් මේ බැලන්ස් එක ඔක්කොම එන්න ඕනේ. අද කියනවා 190ක් සුමානකට ව්‍යායාම් කරලා තියෙනවා නම් හොඳයි කියලා. හොඳම ව්‍යායාමයක් වශයෙන් අපි පිහිනීමක් දකිනවා. ඉස්සර නම් අපි කිව්වා බස් එකේ ඔබට වෙලා නැත්තම් වේල පහින් බස් එකේ බැහැලා ඇවිදින්න එහෙම කියලා. දැන් ඉතින් තියෙන හදිසි අනුතුරුත් එක්ක අපි ඒ වැඩි පරිවිර දෙන්නේ නැහැ. කෙසේ හෝ වේවා 190ක් විනාඩි දාඩිය හැලෙන්න යම්කිසි ව්‍යායාමක යෙදීම සුමානකට අවශ්‍ය වෙනවා. ඒකම හැම එකෙම ඩිසිප්ලින් කියන එක තමන්ට ඒ කන්න තියෙන දේවල් ගැන ඒකම ඒ අවශ්‍ය දේ මොකද්ද අවශ්‍ය නැති දේ මොකද්ද කියලා ඒ හැදියාව හදා ගැනීම අවශ්‍යයි. අපිට පැෂන් අපි කැමති දේවල් තියෙනවා. There are many things which catch our eyes, but only a few will catch our hearts. අපිට අවශ්‍ය දේ අපි සතුටු දේ කරන්න ළමයින්ට ඉඩ දීමත් ළමයිව යොමු වීමත් අවශ්‍ය වෙනවා. හැබැයි මේක පැෂන් එක ඔබ්සෙෂන් එකක් කරගන්න හොඳ නැහැ. ඒක දිනන්න කියලා ගිහිල්ලා ඒක ලෙඩක් කරගන්න හොඳ නැහැ. It's more selfish obsession එකක් වුණොත් එහෙම. දිනීම හොඳයි. නමුත් දිනන්නේ මොකද්ද කියන එක බලා ගැනීම අවශ්‍ය වෙනවා. ඒකට තමයි කොන්ෂස්නස් එක ඕන වෙන්නේ. තමන්ගේ ඇතුලේ තියෙන හරි දෙයට ඇහුම්කන් දීම ඕන වෙන්නේ. මොකද හිට්ලර්ටත් තිබුණානේ ඉලක්කයක් තිබ්බා, ඩිසිප්ලිනුත් තිබ්බා, පැෂන් එකක් තිබ්බා. හැබැයි ඔහුගේ මානය අර ඇතුලේ තියෙන බ්ලැක් ඔහුට ඒ කොන්ෂස්නස් නැතිකම ඔහුව අද පිළිනොගනන පුද්ගලයෙක් බවට පත් කරා. මං කතා කරපු දේ සාරාංශ කරනවා නම් මේක ස්ටීවන් කොවෙගේ පොතකින් ගත්ත දෙයක්. ඔබගේ මනස වර්ධනය වීම අවශ්‍යයි. ඒකම ඔබගේ ශරීරය ගැන බලා ගැනීම අවශ්‍යයි. මනස කිව්වහම මනසත් එක්කම ඊළඟට හෘද වස්තුවෙන් සිතීම, කල්පනා කිරීම, ඒ කොන්ෂස්නස් කියන එක. ඒකම ස්පිරිචුවැලිටි ස්පිරිට් මේ සියලු දේම සමබරව යෑමේ අවශ්‍යතාවය තියෙනවා. With the mind goes the vision, body should be disciplined, heart with the heart passion, the spirit come the consciousness. Okay. යම් කිසි තීරණයක් යම් ස්ටිමුලස් එකක් ඇවිල්ලා ඒක රෙස්පොන්ස් කරන්න යම් කිසි කාලයක් පුංචි කාලයයි තියෙන්නේ. චිත්තක්ෂණ කීපයක්. ඒ වෙලාවෙදී තමයි Tamanට තියෙන self awareness මේ හැම දෙයක් එක්කලාම ඒ තීරණය ගන්නෙ.
මෙන්න මේ තුල තමයි ඔබ ගන්න තීරණ ඔබ දිනනවද පරදිනවද කියලා කියන්නේ. ඉතින් ඒකට තමයි සැලසුම් සහගතව පුහුණුවක් සමග චර්යාවන් සමග යෑමට අවශ්‍ය වෙන්නේ. ඔබගේ දිනීමට කැරියර්, මනි, පබ්ලික් හෙල්ත්, ෆිට්නස් මේ ඔක්කොම අවශ්‍ය වෙනවා. ඒ වෙලාවේදී ඉතින් මේ ඔක්කොම කරන්න අප්පා ටයිම් එක තියෙනවද? වෙලාව තියෙනවද? ඕකනේ අහන්නේ. ටයිම් මැනේජ්මන්ට්. The rock and pebbles. ඔබගේ කාලය හරියට කළමනා කරගත්තොත් මේ ඔක්කොම කරන්න පුළුවන්. නමුත් ඔබට වාජනයක් අරගෙන ඒකට ඉස්සෙල්ලාම ගලුයි වැලි ඔක්කොම දාන්න තියෙනකොට වැලි විතරක් දැම්මොත් ඔබට ගල් දාන්න ඉඩක් නැති වෙයි. එහෙමනම් ඉස්සෙල්ලාම ගල් දාලා pebbles දාලා ඊළඟට වැලි දැම්මනම් ඒ ඔක්කොම දාගන්නත් ඔබට පුළුවන් වෙයි. මොනවද මේ අපේ ටයිම් මැනේජ්මන්ට් එකේ තියෙන ගලුයි වැලි මොනවද කියලා බලමු. What are important and not urgent? මම මේ රෝස් පාට එක ගැන විතර කතා කරන්නම්. අපි මේක ෂෙයා කරමු හැමෝටම. I mean, though it is not urgent, but the important things are prevention activities. අර අපේ ව්‍යායාම් කිරීම, ඒව කිරීම වගේම ලෙඩ නොවීම බලා ගන්නව, කාර්ව කැඩෙන්න ඉස්සලා බලා ගන්න එක, සර්විස් කරන මේ ඔක්කොම එකට එනවා. Not urgent, but those are important. ඒකට තමයි relationship building තියෙන්නේ. ඔබගේ පවුල ඕකේ. පවුල හදා ගැනීම මම හිතා කාලේ දැන් යනවා. ඉතින් මේක කියවලා බලන්න මේ හැම එකම දාන්න නම් මේ වගේ නෝ. සෝෂල් මීඩියා වලට ඕන දෙයක් කරන්න හැමදේම තියෙනවා. නමුත් ඔබගේ කාලය හරියට වැය කිරීම අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඔබ අනවශ්‍ය විදිහට මං කිව්ව එකයි ඔබේ ෆෝන් වල මේවා මැනීමේ ඒකක තියෙනවා. So turn results into learning experience. මොන හරි වැරද්දක් වුණාම මේකේ ගිලෙන්න එපා. ඒක අධ්‍යයනයක් කරගන්න. ඔබ ධනාත්මකව සිටීම අවශ්‍ය වෙනවා. You will be successful if you believe on your ability to success. ඔබ ඒක ධනාත්මකව දිනීමට ඒ කැමැත්ත හදාගෙන නිකන් කැමැත්ත හදාගත්තට වැඩක් නෑ. ඒක කරන්න ඕන ක්‍රියාවලිය මේ සියල්ලම යන්න ඕනේ. අපි හිතන සිතුවිල්ල තමයි ඊටාම බලගතුකම තියෙන්නේ. වතුර වල නම් එහෙම නැත්තම් අපිට මොනෝයක වල පාට දාලා බලන්න පුළුවන් මේක ඇල්කලයින්ද ඇසිඩ්ද කියලා. නමුත් ඔබගේ චර්යාවන් කොහොමද කියලා බලන්න මිනිම් මේකක නෑ. ඒක තමන් විහිම්ම තමන් හදාගෙන බලන්න ඕන ඉලක්ක එකක්. තමන්ගේ මනසේ වර්ධනය. ඒකම අනිත් ඒගොල්ලෝ තමා දිහා බලන්නේ කොහොමද? අනුන්ගේ හෙන් තමන් දිහා බලන්න ඕනේ. අන්තිමේදී winning comes second. Be in the game wisely. දිනවලට වැඩිය අවශ්‍ය වෙන්නේ හරි විදිහට ගේම් එක ප්ලේ කරන එක. මම මෙන්න මේ ගත්ත දේවල් ගත්ත විදිහ. I dedicate my lecture this late Dr. Lee Alvis. එයා තමයි අධ්‍යක්ෂකතුමා හැටියට හිටියේ. අපි සත්ව උද්‍යානයේ අපි ඇත්තටම අපි දින ගත කරේ හුඟක් පැය ගණන්. මෙතුමාගේ ආශ්‍රය හින්දා අපිට ලැබපු දේවල් ගොඩක් තියෙනවා. මේ 78 මගේ අපිත් එක්ක හිටපු කණ්ඩායම මේ ඔක්කොමලා එකතු වෙලා තමයි අපි දැන් ලංකා නේචර් කන්සර්වේෂනිස්ට් හදාගෙන මේ කටයුතු කරන්නේ. මගේ මේ ඩොක්ටර් ලීන්ඩි අල්විස් අපිට දුන්න මඟ පෙන්වීම වෙලාවක් නෑ මට ඔහුගේ ගුණාන් ගැන කතා කරන්න කෙසේ හෝ වේවා. අද අපි මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. අපි අද ඔබත් එක්කලා මේ කතා කරන්නේ. අපේ ලංකා නේචර් කන්සර්වේටිව්ස්ලා අද අපි ගිහිල්ලා අපිට පුළුවන් දේවල් ගැන ඉහළ මට්ටමේ රටේ වනවගාව බේර ගන්නත් ඒක ඉලක්කයක් SDG ඉලක්කයක්. කෙසේ හෝ මේවට කටයුතු කරන්නේ පාසල් සමයේ ඉඳලා අපිත් හැම දෙයකටම යොමු වෙලා හිටව බව කියමින් ජයග්‍රහණ සඳහා තමන්ට හොඳ මිතුරන් අවශ්‍යයි. පවුල් වල සම්බන්ධය අවශ්‍යයි. ඒ එක්කම තමාගේ කැපවීම අවශ්‍යයි කියමින් ඔබ සැමට මම සමුගන්නම්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඉඩ දීලා. Doctor, nowadays youngsters are more addicted to this cell phone. Yes. Due to that reason, we are unable to take them to the education field and rest of other matters. Unfortunately, due to the present situation of the country, they have to be in front of the phone or any electronic device. So it make them more attracted to the devices. So what are the solutions to take them away from these devices, doctor? Never tell them not to do it, because that's a adolescent behavior. Once you say not to do, they will do it. So, but then if you can show them, yesterday's that young girl's achievement, Chakra Munawala,
I mean, if you can show that how these, I mean, the same age people, who had been successful, how they had occupied their time. I mean, and making them from their, just telling them not to use is not going to make it. But if you can promote like, I mean, uh, evaluation by themselves, making charts like for this day. I mean, you have to discuss with the children and show the current features, what had happened and how the brain gets addicted and so forth. But then after that, he wanted to come out of it, that he has to make it, by showing the positiveness and the negativeness of any activity. He himself have to decide. Unless he decides, it's going to be a burden if anybody else is. So you have to somehow get him by example of some characters, how they developed and so forth. But firstly, you have to get him to understand that this behavior hinders his life goals. So how I mean, taking characters of leading characters who had achieved in life, what they have done to the school. I mean, that can be conversation, dinner time conversations likewise. But then, I mean, if the others in the family are also being addicted to the phone, it's very difficult for the younger, you to tell the younger generation not to do it. So I mean, I don't know, Samantha, have I got time? I would like to give an example. You can continue. No, we have time. Now මම ගාන්ධිතුමාගේ උදාහරණයක් මේකට මම ගන්නවා. ඔන්න එක අම්මා කෙනෙක් අරන් එනවලු පුංචි දරුවෙක්ව ගාන්ධිතුමා ළඟට. ගාන්ධිතුමා ළඟට එක්කන් ඇවිල්ලා කියනවා, අනේ මේ ගාන්ධිතුමා, මේ මගේ දරුවා මේ හරියට පැණි රහ කනවා. මේ ළමයාට අපි මේ බොහොම අමාරුවෙන් මේ සල්ලි එක්කව කරලා අපි මේ තාම දුප්පත්. ඉතින් මේ අපේ අපේ උපයා ගන්න සල්ලි වලින් වැඩි හරියක් මෙයාගේ මේ සීනි කෑමට යනවා කියලා. ඉතින් ගාන්ධිතුමා දරුවගේ ඔළුව අත ගාලා මේ ගාලා කොහොමද ඉස්කෝලේ වැඩ කරන අහලා යන්න කියලා. ආයි මේ අම්මා තව සුමාන දෙකකින් එන්න කියනවා. සුමාන දෙකකින් ගියාම ගාන්ධිතුමා ආයි ඔළුව අත ගාලා කොහොමද විස්තර අහලා යන්න ආයි මොකද කියන්නේ. ඉතින් මෙයා අම්මට හුදටම තරහයි. තුන්වෙනි අවස්ථාවේ එන්න කිව්වහම එන්න කියලා පණිවිඩුකුත් හම්බුණා යනවා. මෙන්න මේ වෙලාවේ ගාන්ධිතුමා මේ දරුවා වාඩි කරගෙන ඔළුවත් අත ගාලා මේ රස කැවිලි කෑමේ මේකේ වැරද්දක් කියලා ඔක්කොම කරනවා. ඇත්තෙන්ම ඇවිල්ලා සුමාන දෙකක් ඇතුළත මේ දරුවා මේ රස කැවිලි අතාරිනවා. මේ ආච්චි මේ අම්මා ගෙවාගෙන ආපහු යනවා ආයිසරයක් 4 වෙනි වතාවට ළමයා නැතුව ගාන්ධිතුමාට හොඳ වැන් දෙකක් කියලා එන්න ඕනි කියලා. මොකටද මෙච්චර දුප්පත් මවව 3 සැරයක් ගෙන්නුවේ ඇයි අර පළවෙනි සැරේම මට මේ ළමයාව හදන්න තිබුණා නේද කියලා. ගාන්ධිතුමා කියනවා ඔබතුමිය ඇවිල්ලා කියනකොට මගේ මේස උඩත් රස කැවිලි බඳුනක් තියෙනවා. මට ගියා සුමාන දෙකක් මේ රස කැවිලි කන එක නවත්තන්න, මම කන එක නවත්තන්න. ඒ හින්දා තමයි ඔබට 3 සැරයක් එන්න උනේ, වෙන දෙයක් නෙමෙයි මම මේකෙන් කියන්නේ. උපදේශ දෙන්න ඉස්සලා අපි ඒවා පිළිපැදලා ඉන්න ඕනේ. ඉතින් අම්මලා තාත්තලා මේ වටේ කට්ටියත් ඒකෙන් අයින් වෙලාම තමයි ওই වැඩේට යන්න වෙන්නේ. I mean, have joyful evenings at home. ගෙදර එකතු වෙලා සෙල්ලම් කරන්න, ගෙදර එකතු වෙලා කණ්ඩායම් ක්‍රියාකාරකම් කරන්න, මේ වැනි දේවල් කරලා ළමයින්ට සතුට ජනනය කරන්න අවශ්‍ය වෙනවා. Happiness is a core in life. So you have to make children happy and see that, I mean they themselves then after that themselves understand about that they have to give up the phones, not give up, so I'm sorry for that word, to cut down on being inside only with the, tell them that their brain maturation, the synapses, linking, they will, if they do only punch in the phone, that will never happen. They will never be skilled enough to take any leadership pathways.
question from the chat room. Yes. Meditation activities, how help to avoid misbehaviors in teenagers? You know that they don't say the word meditation, but keeping focus, it's practice all over the world. We have been born with that, but then we do have practice very seldomly. That's our problem. Meditation is good. Just getting the children, but it's a pathway. There are so many things, like Ududumara Kashapatheru and so, who speak to the children and show the pathway how to do it. It's not just in a spiritual to obtain jhana also. No, not that. A child who is focused, who can sit with, get away with all the මනස හැමතැනම දුවන සින්දු වලටයි ලස්සන ෆෝන් එක යන පින්තූර වලටයි මේවට ඇදී යන එක නවත්තනවයි කියන එක. ඒකම දරුවන්ගේ නිින්ද යෑම බහුලතාවය ඒව අඩු කරගන්න මේ ඔක්කොම ඇත්තෙන්ම යම්කිසි පුහුණු තුලින් මේ ඔක්කොම චර්යා පුහුණු. Meditation is a very good thing. වෙන රටවල් වල දැන් පුංචි කාලේ ඉඳන්ම කරනවා. ඉතින් බලාපොරොත්තු අපේ රට කවදා හරි මේ හරි පැවැත්මට අපේ දරුවෝ ගෙන යන්නට මෙවැනි දේවල් පාසල් තුලින්ම වර්ධනය වේවි කියලා. සිත එක තැනක තියා ගැනීම ලොකු දක්ෂතාවයක්. මෙන්න මේක දිනීම ලොකුම ජයග්‍රහණයක් හැටියට පෙන්වනවා නම් අපේ දරුවන්ට ඇත්තටම මම හිතන එකම තමයි අවශ්‍යතාවය.